Chapter 8 Leading. එතකොට planning organizing අපි දැන් කතා කරලා තියෙනවා. දැන් අපි ඊළඟ management activity එක leading ගැන තමයි discuss කරන්න යන්නේ. එතකොට මොකද්ද මේ leading කියන්නේ? manager කෙනෙක් හැම වෙලාවෙම leader කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. කියන්නේ එයාගේ යටතේ ඉන්න subordinates ලා එහෙම නැත්නම් එයාගේ followers ලා lead කරන විදිහට ඒගොල්ලන්ට නායකත්වයක් දෙන විදිහට අනිවාර්යෙන් managers ලා වැඩ කරන්න ඕන. මොකද එහෙම නායකත්වයේ අරගෙන කවුරු හරි ඒක direct කරේ නැත්නම් lead කරේ නැත්නම් වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් leader කෙනෙක් ඉන්න ඕන. Okay. බලමු මොකද්ද මේ leadership නැත්නම් leading කියන්නේ කියන එක. In simple terms, it is getting others to follow or getting people to do things willingly or the use of authority in decision making. එතකොට ඕනම එකක් leading. එතකොට අනිත් අයලවා වැඩ කරවා ගැනීම සහ අනිත් අයලවා කැමැත්තෙන් වැඩ කරවා ගැනීම. එහෙමත් නැත්නම් Tamanට තියෙන බලය යොදලා Tamanට තියෙන අධිකාරි බලය යොදලා වැඩක් කරගන්න එක තමයි leading කියලා කියන්නේ. Leadership essentially is a relationship through which one person influences the behavior or actions of other people. එතකොට දැන් ලංකාවෙත් ඔය ඡන්දයක් එහෙම කිට්ටු වෙනකොට එක එක ලීඩර්ස්ලා ඒගොල්ලන්ගේ ෆලෝවර්ස්ලාව ඉන්ෆ්ලුවන්ස් කරනවා ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්න නේ. ඒක තමයි ලීඩර්ෂිප් කියන්නේ. එතකොට ඒක හොඳටම කරන පුද්ගලයා දිනනවා. ඒක හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. ඒ කියන්නේ හරිම කෙනාපත් වෙනවද කියන එක. නමුත් හරියටම අනිත් අයව ලීඩ් කරන අය අනිවාර්යෙන් දිනනවා. එතකොට දැන් යම් කිසි පුද්ගලයෙකුට තියෙනවා නම් අනිත් අය තමන් කෙරේ විශ්වාසයක් ඇතිව වැඩ කරන විදිහට පත් කරන්න. එහෙම නැත්නම් අවශ්‍ය වැඩේ අනිත් අයලවා කරවා ගන්න යම් කිසි පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවා නම් එයා හොඳ ලීඩර් කෙනෙක්. එතකොට කරවා ගන්න කියන්නේ මේ බය කළා නෙමෙයි කැමැත්තෙන් ඒගොල්ලෝ කරනවා. මේ නායකයව විශ්වාස කරනවා. එතකොට නායකයා අපිට හොඳ විෂන් එකක් දෙනවා කියලා හිතනවා. අන්න එහෙම පුද්ගලයෙක්, ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙකුට එහෙම හැකියාවක් තියෙනවා නම් එයා හොඳ ලීඩර් කෙනෙක් කියලා අපි කියනවා. Leading versus managing. Managers do things right. ඒ කියන්නේ මොකක් හරි කරන්න තියෙන දේ හරියට සිද්ධ කිරීම. ඒ කියන්නේ හොඳම ක්‍රමවේදය පාවිච්චි කරලා කිරීම තමයි managers ලා කරන්නේ. Leaders do the right thing. ඒ කියන්නේ leader මොකද්ද කරන්නේ? කරන්න ඕන දේ මොකද්ද කියන එක තීරණය කරනවා. හරි දේ තීරණය කරනවා. තීරණය කරපු දේ execute කරන එක තමයි managers ලා කරන්නේ. Managing is an authority relationship. And leading is an influence relationship. ඒ කියන්නේ manager තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ට තියෙන නිල බලය පාවිච්චි කරලා අනිත් අයව වැඩ කරව ගන්නවා. නමුත් leader එහෙම නෙමේ කැමැත්තෙන්ම අනිත් අයව උනන්දු කරවලා වැඩ කරව ගන්නවා. Managing creates stability, leading creates change. ඒ කියන්නේ manager නැත්නම් managing කියන එකෙන් වෙන්නේ මොකද්ද? හොඳට යම්කිසි එක level එකක stable ව තියෙනවා. හැබැයි ලීඩර් කෙනෙක් තමයි හැම වෙලාවම අලුත් දෙයක් වෙනසක් කරන්නේ ලීඩර් කෙනෙක්. ඕකේ දැන් මේ ලීඩර්ස්ලා කොහොමද බිහි වෙන්නේ? එතකොට ඒවට එක එක approaches තියෙනවා, එක එක beliefs තියෙනවා. එකක් තමයි trait approach. ඒ කියන්නේ leadership කියන එක ඉගෙන ගන්න බෑ. ඒක උපතින්ම එන්න ඕන නැත්නම් පරම්පරාවෙන් එන්න ඕන. ඒ වගේ එකක් තමයි ඔය trait approach කියන්නේ. Assume that leaders are born and not made. ඒ කියන්නේ උපතින්ම ගෙනල්ලා තියෙනවා. Leadership consists of certain inherited characteristics or personality traits which distinguish leaders from their followers. So-called great person theory of leadership, again, personal characteristics such as physical appearance, including positive correlation between height and weight, speech, capacity, achievement, participation, and responsibility and status. එතකොට දැන් ඔය වගේ දේවල් වලින් යම් කිසි පුද්ගලයෙක් අනිත් පුද්ගලයන්ගෙන් වෙනස්ව, ඒ කියන්නේ මිනිස්සු කැමති විදිහට වෙනසක් දකින්න ලැබෙනවා නම් මේවා නිසා physical aspects වෙන්න පුළුවන්. ඒක එතකොට උපතින් කියන දෙයක් මේක මේ පස්සේ හදාගන්න බෑනේ. උස බර කියන දේවල්. හරි. එතකොට නිකන් බර වැඩිවීම නෙමෙයි උස වැඩිවීම නෙමෙයි ඒක හරි අනුපාතයට තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඉස්සර හමුදාවක ඉන්න නායකයෙක් මං කියන්නේ රජ කාලේ වගේ. දැන් ওই දසමහා යෝධයෝ කියලා කියන්නේ. එතකොට මේ දසමහා යෝධයෝ කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ හමුදාවේ හිටපු නායකයෝ. එක එක බ්‍රිගේඩ්ස් වල හිටපු නායකයෝ. එතකොට ඒගොල්ලෝ යෝධයෝ කියන්නේ ඒගොල්ලෝ ප්‍රමාණයෙන් විශාලයි අනිත් මිනිස්සුන්ට වැඩිය. ශක්තියෙන් වැඩි. එතකොට එයාගේ යටතේ ඉන්න ෆලෝවර්ස්ලා අරයව බිලීව් කරනවා, අරයව අනුගමනය කරනවා. බය නැහැ. එයා නායකත්වය දෙනකොට යුද්ධෙට යන්න කැමතියි. බය නැහැ. බය නැතුව මිනිස්සු කැමැත්තෙන් යනවා. එතකොට ඒ මොනවාද අර මේ
මේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයා අනිත් පුද්ගලයන්ගෙන් වෙන්ව හඳුනාගන්නේ එහෙම. ඒකක්. එතකොට දැන් අපි ගත්තොත් අනිත් පැත්තෙන් මහත්මා ගාන්ධි වගේ ගත්තොත් එයාගේම ෆිසිකල් කැරක්ටරිස්ටික්ස් නෙමෙයි තිබ්බේ. නමුත් එයාට පුළුවන් එයාගේ වචනෙන් එයාගේ කතාවෙන් ෆලෝවර්ස්ලා වැඩි කරන්න එයාගේ විෂන් එකේ. ඒ වගේ එක එක ක්‍රම තියෙනවා. එතකොට ඒවා කවුරුවත් ඉගෙන උගන්නලා හෝ කොහෙන්වත් ඉගෙනගෙන නෙමෙයි උපතින්ම ආපු දේවල්. Okay. දැන් ඒ trait approach behavioral approach to leadership. ඒ කියන්නේ මෙතනදී leader ගේ behavior එක අනුව කොටස් දෙකකට leaders ලාව බෙදන්න පුළුවන්. එතකොට දැන් මේක ගත්තොත් එහෙම දැන් initiating and දැන් Ohio State University study එකකින් leaders ලගේ behaviors දෙකකට වෙන් කරලා තියෙනවා initiating behavior and consideration behavior. ඒ කියන්නේ එක leader කෙනෙක් ඉන්නවා එයා අනිත් අය ලව්ව වැඩ කරව ගන්නවා කොහොම හරි. consideration leader කෙනෙක් කියන්නේ එයා නිකන් අර පියෙක් වගේ මවක් වගේ අර අනිත් අය ගැන තමන්ගේ followers ලා ගැන හැම වෙලාවෙම හිතන කෙනෙක්. ඊළඟට Michigan State University එකෙන් කරපු study එකෙන් තියෙන්නේ production centered and employee centered. ඒක ඒකම map වෙන්නේ ඔය කොටස් දෙකට. ඒතර production centered කියන්නේ ඒ leader හැම වෙලාවෙම බලන්නේ output එක. employee centered කියන්නේ employee ගේ සුභසිද්ධිය තමයි බලන්නේ. ඒතර theory X and theory Y McGregor's X and Y theory එක. ඒකෙදි කියන්නේ මේ X theory manager කෙනෙක් X type manager කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ එයා මොනිටර් කරේ නැත්නම් සේවකයෝ වැඩ කරන්නේ නැහැ. හරියට නිකන් හිතන්න බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ ඉන්න සුපර්වයිසර්. ඇත්තනේ සුපර්වයිසර් ආක බලාගත්තොත් බාස් හොර කරනවා. මේක තමයි ඇත්ත කතාව. ඒතකොට හැම වෙලාවෙම පස්සෙන් ඉඳගෙන කෑ ගගා මෙහෙම කරපන් එහෙම එහෙම කරන්න ඕනේ නැත්නම් වැඩේ වෙන්නේ නැහැ. theory Y කියන්නේ මැනේජර් හිතනවා එයාගේ followers ලා නැත්නම් එයාගේ මේ subordinates ලා වැඩේ හරියට කරයි අවශ්‍ය වුණොත් විතරක් මං ඉන්ටර්වීන් කරනවා කියන එක තමයි ඒ theory එක තියෙන්නේ. දැන් ඉතින්කෝ software development company එකක X type manager කෙනෙක් ඉඳලා කොහොතන semicolon එක ඇයි ඔහොම line එකක් ලියු ඔහොම කිකේ හිටියොත් ඒ මිනිස්සු රස්සයන් අස්සලා වෙන රස්සාවක් යනවා. ඉන්න developers ලා ටික. එතනදී එහෙම බෑ. එහෙම environment එකක් බෑ. එතනදී ඕන theory Y manager. Okay. So theory Y manager කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ වැඩේ කරයි මේගොල්ලෝ අවශ්‍ය වුණොත් විතරක් මං සම්බන්ධ වෙනවා. ඊළඟට Blake and Merton's leadership grid theory ඒකේ තියෙන්නේ concern for production අර වගේම තමයි and concern for people ඔය විදිහට behavior එක අනුව leaders ලව managers ලව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට දැන් මේ behaviors අපි කතා කරොත් එහෙම authoritarian එහෙම නැත්නම් autocratic style the manager alone exercise authority to decision making එයාගේ තීරණය තමයි එකම සහ අවසාන තීරණේ සේවකයෝ සම්බන්ධ කරගන්න. democratic එකේදී leadership functions are shared with members of the group. laissez-faire කියන්නේ මොකද්ද? මේකෙදී manager observes that the members of the group are working well on their own. ඒ කියන්නේ manager ඒගොල්ලන්ට වැඩ කරගෙන යන්න දීලා අවශ්‍ය වුණොත් විතරක් මැදිහත් වෙනවා. okay. situational approach emphasize the situation as the dominant feature in considering the characteristics of effective leadership. Leadership style will vary as the leadership situation varies. එතකොට දැන් situation එක අනුව leader තීරණය කරනවා මොකද්ද best approach එක කියන එක. favorability of leadership situation මේ එක කෙනාගේ models fielderගේ ඊළඟට path goal theory house and Dessler readiness level of followers Hersian දැන් මේ එක theories ඉදිරිපත් කරපු අය අපි බලමු මොනවාද කියලා. දැන් Hersian Blanchard's situational leadership model දැන් මේක ගත්තොත් එහෙම දැන් situation 1 provide specific instruction and closely supervise performance. ඒකට කියන්නේ telling කියලා. Situation 2 explain decisions and provide opportunity for clarification. එතකොට එතනදී අර මේ දැන් සේවකයාට යම් කිසි ඒ කියන්නේ decision එක කියලා ඉවරලා එයත් එක්ක කතා කරලා ඉදිරි තීරණ ගන්නවා. ඊළඟට stage 3 එකේදී situation 3 එකේදී share ideas and facilitating decision making. එතකොට තමන්ගේ යට තියෙන subordinates ලත් එක්ක ideas share කරගන්න. එතකොට ඒක participating. හරි. and delegating turn over responsibility for decisions and implementation. ඒ කියන්නේ එතනදී subordinate තීරණ ගන්න ඉඩ දීලා අවශ්‍ය වුණොත් විතරක් සම්බන්ධ වෙනවා.
okay එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම relationship behavior එක මේ උඩ කොටු දෙක ගත්තොත් high යට කොටු දෙක ගත්තොත් low දැන් යට මේක ගත්තොත් එහෙම මෙතනදී low වෙලා තියෙන්නේ දැන් task behavior එක ගත්තොත් එහෙම guidance එක අඩුයි ඒක නිසා low මෙතන guidance එක වැඩි හින්දාම එතනදී relationship එක අඩුයි හැම වෙලාවෙම කියන දේ කරන්න සහ කියන දේ අහන්න ගියාම ඒක සේවකයා කැමතිත් නැහැ එතකොට දැන් මේ follower readiness කියන එක ගත්තොත් මේ තියෙන දැන් situations ටිකනේ follower ගත්තොත් එහෙම then level 1 R1 readiness level 1 ගත්තොත් unable and unwilling. ඒ කියන්නේ ඒගොල්ලන්ට බෑ කරන්න කැමතිත් නෑ. ඊළඟට දෙවෙනි level එක unable but willing. ඒ කියන්නේ දැනට කරන්න බෑ නමුත් කරන්න කැමති. ඊළඟට able but unwilling. එතකොට කරන්න පුළුවන් නමුත් කරන්නේ නෑ. able and willing තමයි ඒක හොඳම අවස්ථාව. එතනට යන්න පුළුවන්. Okay. Modern approach to leadership. Transformational and transactional. Then transformational leaders la kiyanne ඒ leaders la tamange ආයතනය ඇතුලේ වෙනසක් ලොකු transform එකක් කරනවා. Transactional leaders la kiyanne ඒ leader follower දෙයක් කරාම එයාට reward එකක් දෙනවා. transaction එකක්. ඒ කියන්නේ දෙයක් follow කරොත් එයාට අනිත් පැත්තට දෙයක් දෙනවා. managers. ඒක තමයි transaction එක කියන්නේ. එතකොට design for non-routine, complex and adaptive challenges. මේක design for technical and routine challenges. මොකද දෙයක් කරොත් ටක් ගාලා මේකට මේක හම්බ වෙනවා. මේක කරොත් මේක හම්බ වෙනවා. අන්න ඒ වගේ. එතකොට දැන් අපි transformational ගත්තොත් එහෙම focus on people, possibilities and the future based on commitment and accountability, strategic, multidimensional and open new pathways of thought and action. එතකොට transactional ගත්තොත් focus on system, process and structure based on priorities and problem solving, tactical, linear and return in full action. එතකොට මේකේ ගත්තොත් එහෙම හොඳ transformational leader කෙනෙකුට පුළුවන් exceptionally perform කරවන්න ආයතනයක්. හැබැයි transactional leader කෙනෙකුට පුළුවන් improvement එකක් පමණයි. Okay. 7 principles to developing leadership. ඒ කියන්නේ leadership skills develop කරගන්න නම් කොහොමද වැඩ කරන්න ඕන. Developing of a strategy for leadership development for each of the 3 levels of the leadership, operational and leadership, operational, strategic and team. Selection those who with high potential for becoming effective leaders. එතකොට leadership skills තියන අයව leadership positions වලට දාන්න ඕන. Training for leadership. Identify your business training needs in the leadership context and assign them priorities. Career development through giving a person the right job at the right time. Line managers as leadership developers by developing the individual's potential and sharing their knowledge of leadership. Corporate culture that is valued at all levels and should encourage a climate of self-development in leadership. The chief executive who should be leading from the front end who owns the problem of growing leaders. Okay. මේ ලීඩර්ට තියෙන තවත් වැදගත් ඩියුටි එකක් තමයි මොටිවේෂන් කියන එක. ඒ කියන්නේ තමන්ගේ ෆලෝවර්ස්ලා සබෝඩිනේට්ස්ලා උනන්දු කරවන්න ඕන. සිංහලෙන් කියන අභිප්‍රේරණය කරන්න ඕන කියලා උනන්දු කරවන්න ඕන. ඒ කියන්නේ කැමැත්තෙන් වැඩ කරවන්න ඕන. So work motivation is the creation of stimuli, incentives and working environments that enable people to perform the best of their ability. ඒ කියන්නේ මිනිස්සු වැඩ කරයි නමුත් මොටිවේට් වෙලා වැඩ කරොත් අර වගේ දෙගුණයක් විතර වැඩ කරයි. හරි. The heart of motivation is to give people what they really want from the work. In return, managers should expect more the form of productivity, quality and service. එතකොට සේවකයෝ රස්සාවකට එන්නේ ඒගොල්ලන්ට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන හින්දා. ඒ අවස්ථාවේ හරියටම මෙතනින් සම්පූර්ණ වෙනවා නම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඉතා හොඳින් වැඩ කරනවා. සරලම කතාව ඕකයි. Okay, එතකොට අපි බලමු මේ leadership ගැන motivation ගැන මොනවාද තියෙන theories කියලා. එතකොට දැන් මේ තියෙන්නේ process of motivation. ඉස්සෙල්ලම need for expectations. එතකොට ඉස්සෙල්ලම අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. ඊළඟට driving force. ඒක අවශ්‍යතාවය මේක හරහා සපුරා ගන්න ඕන. desired goals. ඒ අවශ්‍යතාවයට මේකෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක fulfill වුණාට පස්සේ අලුත් need එකක් ඒ මනුස්සයාට එනවා. නැත්තම් ඒක fulfill වුණාට පස්සේ ඒ මනුස්සයා motivate වෙන්නේ නැහැ. අපි බලමු මොනවාද මේක. Then motivation levels දෙකක් තියෙනවා, extrinsic and intrinsic motivation. එතකොට extrinsic motivation කියන්නේ
දැන් අපි මොකක් හරි දෙයක් කරාම පිටතින් අපිට ලැබෙනවා නම් රැකියාවේ උසස් වීමක් හරි ඉන්සෙන්ටිව් එකක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි letter of recommendation මොන හරි ලැබෙනවනේ ඒව එළියෙන් ලැබෙන දේවල්. intrinsic motivation කියන්නේ දැන් අපි හිතමු අපි ගුරුවරු විදිහට ක්ලාස් එකට උගන්වලා ළමයින්ට ඒක හොඳට තේරුණා කියලා ෆීලිං එකක් ආවොත් එහෙම ඒක එළියෙන් කවුරුවත් අපිට දෙන්න දෙයක් නෙමෙයි අපිට ඇතුළෙන්ම ලැබෙනවා. අපි හරි දෙයක් කරා, වැදගත් දෙයක් කරා, වැඩකට ඇති දෙයක් කරා කියන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි intrinsic motivation කියන්නේ. එහෙම නැත්නම් කවුරු හරි සින්දුවක් කියලා audience එකෙන් හොඳ මේ කියන්නේ හොඳ feedback එකක් එනවා. අන්න ඒක intrinsic motivation. අන්න ඒවා තමයි මේ intrinsic motivation කියන්නේ psychological දේවල්. extrinsic motivation කියන්නේ tangible දේවල්. උදාහරණයක් විදිහට කවුරු හරි පුද්ගලයෙක් හොඳ වැඩක් කරාම ආයතන ප්‍රදානය උසස් වීමක් පඩි වැඩි වීමක් දෙනවනේ ඒවා tangible. හැබැයි පිටට තට්ටු කරලා දාලා මරු කියලා කියනවනේ ඒක psychological. හුඟක් වෙලාවට primary school එකක ගුරුවරු ළමයිට හොඳක් කිව්වම ඒක ළමයිට තෑග්ගක් දුන්නට වැඩිය වටිනවා. ඒක intrinsic motivation. එතකොට මේ intrinsic motivation හෝ extrinsic motivation කැමති theory එකක් leader දැනගන්න ඕන තමන්ගේ followers ලට apply කරන්න. The two types of motivation theories, content and process theories. Content theories attempts to explain the specific things that actually motivate the individual at work. Process theories attempt to identify the relationship among the dynamic variables that make up motivation. එතකොට content theories කියන්නේ මොනවාගෙන්ද motivate වෙන්නේ කියන එක. Process theory එකෙන් කියන්නේ මොන වගේ environment එකක්ද මොනවා වෙනස් වුණොත්ද motivation එක වෙනස් වෙන්නේ අන්න ඒ විදිහට. එතකොට content theories gathod, they try to identify people's need and their relative strengths and the goals they pursue in order to satisfy these needs. Content theories place emphasis on the nature of needs and what motivates. Okay. Process theories can attempt to identify relationship among the dynamic variables that make up motivation. These try to explain how behavior is initiated, directed and sustained. Process theories place emphasis on actual process of motivation. එතකොට මේකෙන් කියන්නේ content theories වලින් මොනවාගෙන්ද motivate වෙන්නේ, process theories කියන්නේ ඇත්තටම කොහොමද motivate වෙන්නේ කියන්නේ. Okay. එතකොට major content theories of motivation includes Maslow's hierarchy of needs, Alderfer's ERG, Hensberg's two-factor and McLuhan's achievement. එතකොට මේ ඒබ්‍රහම් මැස්ලෝ තමයි ඉස්සෙල්ලම motivation වලට theory එකක් ඉදිරිපත් කරේ. යාගේ hierarchy of need කියලා පිරමිඩ් එකක් තියෙනවා level 5ක. Okay. දැන් මේ level 5 පිරමිඩ් එකේ යටම තියෙන්නේ මොකද්ද? psychological needs. ඒ කියන්නේ ඉස්සෙල්ලම සේවකයෙක් රස්සාවට එන්නේ psychological නේ physiological needs ඉන්න. එතකොට මොනවාද මේ physiological needs කියන්නේ? යම් කිසි මිනිසෙකුට ජීවත් වෙන්න පැවතෙන්න අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ කන්න බොන්න ඇඳුම් පැළඳුම් ටික නවාතැන් පහසුකම් ඒ ටික achieve කරගන්න පුළුවන් නම් ඒ ටික තමයි මිනිසෙගේ මූලිකම අවශ්‍යතා ටික. එතකොට එහෙම අවශ්‍යතා ටිකක් තියෙන මිනිසෙකුට කවුරු හරි කිව්වොත් මම මාසික රුපියල් 20000ක පඩියක් දෙනවා වරේ රස්සාවට ඉන්න තැනක් දෙනවා දවල්ට කෑමක් දෙනවා කියලා කෑම නොදුන්නත් පඩියෙන් කන්න පුළුවන්. ටක් ගාලේ මිනිස්සේ රස්සාවට යනවා. ටක් ගාල මොටිවේට් වෙනවා. ඒ මොටිවේට්ලා හරි උනන්දුවෙන් වැඩ කරනවා. ඒ රස්සාවක් නැතුව කන්නවත් සල්ලි නැතුව හිටපු මිනිස්සෙකුට ඉන්න හිටින්න තැනක් නැති මිනිස්සෙකුට රස්සාවක් දුන්නා. සමහරට ඉන්න හිටින්න තැන දෙන්නේ නැහැ. හැබැයි රුපියල් 40000ක වඩියක් දෙනවා කිව්වොත් ඔන්න බෝඩිම කරි නැවතිලා ඇඳුම් ටිකක් අරගෙන කාලා බීලා ඔන්න ෂේප් එකේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්. ඕකේ. හැබැයි ටික කාලයක් යනකොට මාස 6ක් අවුරුද්දක් විතර යනකොට ඒ මිනිස්යාට දැන් ඒකෙන් මොටිවේට් වෙන්නේ නැහැ. කියන්නේ කාලා බීලා ඉඳලා මදි මිනිස්යාට. හරිද? දැන් එහෙම ඉන්නකොට තව කවුරු හරි මේ මිනිස්යාට කිව්වොත් මං වාට මේ 45000ක් රස්සා මේ පඩි දෙනවා එන්න කියලා රස්සාවකට. දැන් 40ක රස්සාවක් මේ මිනිස්යාට තියෙන 40000ක රස්සාවක් 45000කට සමහර විට යන එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔන්න 60000ක් 70000ක් කිව්වොත් නම් යයි. නමුත් 45000කට යන්නේ නැහැ. මොකද 45000න් උත් මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් වෙන්නේ දැන් කරපු ටිකම තමයි. පොඩ්ඩක් 5000ක් පඩිය වැඩි වෙනවා. නමුත් ඉතින් කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් වෙන මොකුත් කරන්න බෑ. නේ? ඒ මොකද මේ මිනිස්යාගේ දැන් මේ අවශ්‍යතාව ටික satisfy වෙලානේ තියෙන්නේ. ඊළඟ job එකෙමුත් ඒ ටික satisfy වෙන්න දෙයක් නැහැ. already satisfied. දැන් මිනිස්යා බලන්නේ safety needs. මොනවද මේ safety needs කියන්නේ? තමන්ගේ රැකියාවේ ස්ථීර බව සහ ආරක්ෂාව කියන එක. එතකොට කොහොම ඉන්න මිනිස්සෙකුට කවුරු හරි කිව්වොත් මම රජයේ රැකියාවක් දෙනවා 35000 පඩියට කියලා දැන්ට 40000ක් හම්බුනාට 35000 පඩියට යනවා මිනිස්සයා. අනිවාර්යයෙන් එහෙම ගියපුවයි මම දන්නවා උන්ට. හරි පුද්ගලිකව. එතකොට
දැනට උපයන ගානට වැඩි අඩු වුණත් සේෆ්ටි නීඩ්ස් ටික සැටිස්ෆයි වෙනවා නම් රැකියාවේ ස්ථිරභාවයක් තියෙනවා නම් ඊට පස්සේ ඒ මනුස්සයාට එතනින් එහා ගයක් හදන්න වාහනයක් ගන්න ලෝන් එකක් ගන්න ඒවා පුළුවන් නම් එහෙම රස්සාවකට තමයි මේ මනුස්සයා මොටිවේට් වෙන්න ඕන හරිම උනන්දුවෙන් වැඩ කරනවා හරිද ඊට පස්සේ ඒවායේ එහෙම ඉන්නකොටත් පඩි වැඩි වීම වලින් ඒ මනුස්සයා මොටිවේට් වෙනවා නමුත් ඒක ලෙවල් එකකට එනවා පඩි වැඩි වුණාට දැන් මොටිවේට් වෙන්නේ නැහැ සහ රැකියාවත් ස්ථිරයිනේ ඒකෙමුත් ආයේ මොටිවේට් වෙන්නේ නැහැ දැන් මනුස්සයාට ඕන සෝෂල් නීඩ්ස් ඒ කියන්නේ සමාජයේ පිළිගැනීමක් ඒ කියන්නේ ඉස්සෙල්ලම රැකියාවේ උසස් වීමක් එතකොට රැකියාවේ තමන්ගේ යටතේ ඉන්න අය පිළිගන්නවා ඒ වගේ රැකියාවේ උසස් වීමක් එක්ක පඩි වැඩි වීමක් එක්ක කසාද බැඳලා පවුලක් හදන්න අන්න එහෙම අවශ්‍යතා ටිකක් එනවා ඒ ටික සැටිස්ෆයි වෙන ජොබ් එකකින් ටක් ගාලා මේ මිනිස්සයා මේ මොටිවේට් වෙනවා. එතකොට යම් කිසි විදියකින් කිව්වොත් එහෙම තව ආයතනයක් පඩියත් පොඩ්ඩක් වැඩි කරලා ඔයාට දෙනවා අපි මැනේජීරියල් පොසිෂන් එකක් මුළු පවුලටම ඉන්ෂුරන්ස් දෙනවා. ඔහොම කිව්වොත් එහෙම ටක් ගාලා මේ මිනිස්සයා එකෙන් මොටිවේට් වෙනවා. ඒක තමයි සෝෂල් නීඩ්ස් කියන්නේ. සෝෂල් නීඩ් ටිකත් සැටිස්ෆයි වුණාට පස්සේ මිනිස්සයාට ඉතින් තව මැනේජීරියල් පොසිෂන්ස් වලින් මොටිවේට් වෙයි. නමුත් ඒකත් එක්තරා ලෙවල් එකට ඇවිල්ලා යා එනවා ස්ටීම් නීඩ්ස් වලට. ස්ටීම් නීඩ්ස් කියන්නේ යාට අවශ්‍ය වෙනවා බොහොම ඉහළ තනතුරක් තරම්. එතකොට ඉහළ තනතුරක් කියලා කියන්නේ එයාට ඇත්තටම තමන්ගේම ව්‍යාපාරයක් කරන්න ඉහළටම යන්න අවශ්‍යතාවය වෙනවා. අන්න ඒවා තමයි ස්ටීම් නීඩ්ස්. ස්ටීම් නීඩ්ස් වලට ආවම හුඟක් වෙලාවට මේ මිනිස්සයා ඉන්න රස්සාවෙන් අයින් වෙලා තමන්ගේම දෙයක් කරන තත්ත්වයටපත් වෙනවා. ස්ටීම් නීඩ්ස් වල ලෝ එන්ඩ් එක හයි එන්ඩ් එකට ගියාම මේ මිනිස්සයාට අවශ්‍යයි ප්‍රබල චරිතයක් ප්‍රබල බලයක් අවශ්‍යයි. එතකොට තමයි මිනිස්සු ඔය දේශපාලනට වගේ එන්නේ. මේ ස්ටීම් නීඩ්ස් වල හයි ලෙවල් එක. දැන් ඒකත් සැටිස්ෆයි වුණාට පස්සේ පස්වෙනි ලෙවල් එක තමයි self actualization කියන්නේ. මේකෙදි එළියෙන් එන කිසිම දෙයකින් මේ මනුස්සයා තවදුරටත් මොටිවේට් වෙන්නේ නැහැ. මොකද යන්න පුළුවන් ඉහළට මේ මනුස්සයා ගිහිල්ලා ඉවරයි. එතකොට මේ මනුස්සයා අවසානයේ බණක් භාවනාවක් කරගෙන අර ඇතුළෙන්ම තමන්ගේ ඇතුළෙන්ම තමයි යා මොටිවේට් වෙන්නේ. එයා එළියෙන් එන කිසිම දෙයකින් කවුරුත් රජකම දෙනවා කිව්වොත් මේ මනුස්සයා ගණන් ගන්න නැහැ. මොටිවේට් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම විඳලා ඉවරයි මේ මනුස්සයා. ඒකට ඇතුළෙන් එන දෙයකින් විතරයි මේ මනුස්සයා ඉන්නේ. ඒක තමයි self actualization level. එතකොට ඔන්න මැස්ලෝගේ hierarchy of need එක. එතකොට මේ hierarchy of need එකේ සේවකයා ඉන්නේ කොතනද කියලා බලලා ඒ අවශ්‍ය තැන ඊළඟ level එකට යන job එකක් හම්බුනොත් ඒ මනුස්සයාට අග්ගාල motivate වෙනවා. Okay. එතකොට මේක බේස් කරගෙනම තව theories තියෙනවා. එතකොට මේ තමයි ERG theory එක. ඒකෙත් තියෙනවා levels තුනක්. ඒ කියන්නේ existence needs ඒවා තමයි ඔය physiological and safety needs කියන්නේ. ඒ වගේ මනුස්සයෙකුට exist වෙන්න තියෙන අවශ්‍යතාවය. ඊළඟට relatedness needs කියන්නේ අර සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ දැන් මෙතන තිබි social needs අන්නේ ඒ වගේ. ඊළඟට growth needs කියන්නේ self actualization and esteem needs වලට. ඒ කියන්නේ මනුස්සයෙක් දියුණු වෙන්න කැමති. හරි. ඒ levels තුන. ඊළඟට two factor theory. එතකොට තියෙනවා dissatisfaction and demotivation reasons and satisfaction and motivation theories. එතකොට යම් කිසි මිනිසෙක් dissatisfy වෙනවා poor pay, poor compensation, poor work conditions, poor lack of promotion, poor benefits and lack of job security. හැබැයි මිනිසෙක් motivate වෙනවා good leadership, good manager relationship, recognition, achievement, personal growth, feedback and clear direction තිබ්බොත් මිනිසෙක් motivate වෙනවා. හරි. ඔව් තමයි two factor theory. එතකොට මේවා නැත්තම් අඩුම ගානේ මිනිස්සයා ඔහේ ඉඳී අර පතෝල වැටකුළු වගේ. හැබැයි මේවා තියෙනවා නම් මිනිස්සෙක් වැඩියෙන් වැඩ කරන්න මොටිවේට් වෙනවා. ඊළඟට achievement theory එක ගත්තොත් එහෙම Maslow's achievement theory. එතකොට මිනිස්සෙකුට තියෙනවා මොනවාද? need for achievement, need for affiliation and need for power. එයාට achieve කරගන්න ඉහළට යන්න ඉගෙනගෙන හරි රස්සාවේ උසස් වීම අනුව ඉහළට යන්න අවශ්‍යතාව තියෙනවා. ඊළඟට එයාට පිළිගැනීමක් අවශ්‍යතාවය තියෙනවා. එයාට බලයේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට බලන්න ඕන සේවකයා දැන් මේකෙද ඉන්නේ මේකෙද එහෙම නැත්නම් මේ කොටසේද නැත්නම් තුනම අවශ්‍ය කොටසේද. එතකොට ඒක අනුව තමයි එයාව මොටිවේට් කරන්න ඕනේ. Okay, process theories of motivation. එතකොට major process theories of motivation includes Vroom's expectancy theory, Porter and Law's theory, and Adams' equity theory, and Locke's goal setting theory. Okay.
දැන් expectancy theory ගත්තොත් එහෙම effort එක දැම්මම expectancy එක තමයි මොනවාද first order outcomes, performance, creativity, trustworthiness and reliability. And instrumentally එතකොට දැන් මේ දේවල් satisfy වුණාට පස්සේ ඊළඟ level එකේදී second order outcomes මොනවාද? Praise from boss, salary increase, demotion, job security, acceptance by co-workers. එතකොට ඔන්න ඕවා තමයි second level දේවල්. එතකොට මිනිස්සෙක් එක දේවල් ටිකක් ඒ මිනිස්යාගෙන් බලාපොරොත්තු වුණාට පස්සේ ඒ ටික satisfy වුණාට පස්සේ ඊළඟටම ඒ මිනිස්සේ ඒව දිහා බලන්නේවත් නේ ඊළඟ level එක බලන්න. හරි. එතකොට මේවා තියෙන්න ඕන. ඒ කියන්නේ continuously තියෙන්න ඕන. continuously නැති වුණොත් එහෙම මේ motivation එකකින් වැඩක් නැහැ. process එකකින් වැඩක් නැහැ. හරි. එතකොට දැන් මෙතනදී වෙන්නේ portal වල model එකේදී එතකොට effort, abilities and traits and role participations අනුව effort performance එනවා. intrinsic or extrinsic rewards ලැබෙන්න පුළුවන්. අවසානයේ satisfaction එක ලැබෙනවා. එතකොට මේ process එක මේ විදිහට තියෙන්න ඕන. එහෙම එක තැනකින් හරි නැති වුණොත් ඒ කියන්නේ effort එකක් දැම්මම performance හම්බ වෙනවා. හැබැයි performance එක හම්බුනාම කිසිම reward එකක් ඒ ආකාරයට ලැබෙන්නේ නැත්නම් ඌ එතනින් එහාට motivate වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරලා වැඩක් නැහැ. අපි කොච්චර කරත් වැඩක් නැහැ. එහෙමනේ කියන්නේ. ඊළඟට equity theory එකේදී කියන්නේ මිනිස්සු motivate වෙනවා ඉබේම සමානව සලකනවා. ඒ කියන්නේ හොඳට වැඩ කරන මිනිස්සුන්ට promotion හම්බ වෙනවා නම් බලාගෙන ඉන්න අනිත් මිනිස්සුත් ඉබේම motivate වෙනවා හොඳට වැඩ කරන්න. හැබැයි ගොට්ටල්ලනේ උන්ට නම් මේ ප්‍රොමෝෂන් හම්බ වෙන්නේ පඩි වැඩි වීම වෙන්නේ අනිත් උන් මේ හිතනවා අපි ඉතින් වැඩ කරා කියලා වැඩක් නැහැ කරන වැඩ අනුව නෙමෙයි මේ කඩේ යන විදිහට තමයි මේ දෙන්නේ කියලා. අන්න ඒක තමයි ඉක්විටි තියරි එකකින් කියන්නේ. එතකොට ඉක්විටි තියරි එකේදී හැමෝටම සමානව සලකනවා නම් අනිවාර්යෙන් බලාගෙන ඉන්න අය ඉබේම මොටිවේට් වෙනවා. දැන් නීතිය උනත් එහෙමනේ. දැන් අපි නීතිගරුක වෙන්නේ හැමෝටම නීතිය සමානව සලකනවා නම්. එක එක්කෙනාට එක එක විදිහට සලකනවා නම් අපිත් නීතියෙන් රින්ගන්න පුළුවන් හැම තැනකදීම රින්ගනවා. ඒක නෙවෙන්නේ. ඊළඟට goal setting theory ගත්තොත් එහෙම මෙතනදී අර goal එකේ difficulty එක සහ ඒක කොයිතරම් දුරට specific කියන එකද අනුව තමයි මිනිස්සෙක් motivate වෙන්නේ. ඒ කියන්නේ goal එක difficult වෙන්න මිනිස්සෙක් motivate වෙනවා අඩුයි. හැබැයි goal එක difficult වුණාට goal එක specifically තියෙනවා නම් මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා මිනිස්සෙක් motivate වෙනවා. ඉතින් ওই දෙක balance තියෙනවා නම් ඒ කියන්නේ goal එක difficult වුණාට ඒ විදිහට මේක specifically තියෙනවා නම් goal එක ඉබේම මිනිස්සෙක් motivate වෙනවා. specific නැති goals වලට මිනිස්සු motivate වෙන්නේ නැහැ. සහ difficult goal වලට motivate වෙන්නේ නැහැ specific නැත්තම්. ඔක තමයි ඔය theory එකෙන් කියන්නේ. okay. dimensions of job satisfaction එක මිනිස්සේ job එකක් satisfy වෙලා job එක කරන්නේ job එක පිළිබඳව satisfy වෙන්නේ මොන හේතුකින්ද? Individual factors include personality, education and qualifications, intelligence and abilities, age, marital status and orientation of work. Social factors refers to relationship with co-workers. ඒවන්ව මිනිසුන්ට රස එපා වෙන්න පුළුවන්. Group workings and norms, opportunities for interactions, informal organization. ඒකට හැම වෙලාවම අර නීතියට අනුව වැඩ කරන්නේ නැතුව organization එක ඇතුලේ තියෙන relationships. Cultural factors are the underlying attitudes, beliefs and values. ඔවනුව මිනිස්සෙක් job එක පිළිබඳව satisfy වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒතර මේවා අනුව